මම දන්නවා මෙතෙන්ට ආපු අයට ප්‍රශ්න තියෙනවා ගණනාවක්. බොහොම ස්මාර්ට් විදියට කල්පනා කරනවා. ඇයි අපට එන්න කිව්වේ මොකක් හරි කේස් එකකටද කියලා. කාන්තාව ප්‍රශ්නේ වටේ යනවා. දන්නවනේ අත්දැකීම් තියෙන බැඳ බුදවිය දන්නවා. ප්‍රශ්නේ වටේ යනවා ගිහිල්ලා මේක මොකද්ද කියලා විශ්ලේෂණය කරන්න බලනවා. තවත් කට්ටිය ඉන්නවා මේක මැග්නිෆිෂන් ග්ලාස් දාලා මේ ප්‍රශ්නේ ටිකක් ගැඹුරට අධ්‍යයනය කරන්න උත්සාහ කරනවා. මෙහෙම තමයි ප්‍රශ්න ගොඩක් එක්ක අපි ආවේ. හැබැයි එළියට යනකොට මම එදා කිව්වා වගේ මේ ප්‍රශ්න ටික निराකරණය කරගෙන අපි කොහාටද යන්නේ කියලා පොඩි ඒකාබද්ධතාවයකට ඇවිල්ලා එළියට යමු. මේක තමයි උදාහරණය ඕනම තැනක ඔයාලා නැතුව මේ අමාත්‍යාංශය කරන්න බෑ. ගෙනියන්න බෑ. අපේ ක්ලීනින් සහෝදර සහෝදරිය නැතුව මේ අමාත්‍යාංශය ගෙනියන්න බෑ. ඊළඟට පුංචි එකාගේ ඉඳලා ලොකු එකා දක්වා ලේකම්වරයා දක්වා මේ එකිනෙකට මේ අය සම්බන්ධ විය යුතු මේ සහ සම්බන්ධතාවය අතිශයින් වැදගත්. ආයතනයක පැවැත්ම සඳහා ආයතනයක අරමුණ ඉටු කරගන්න මේක අවශ්‍යයි. ඒක හින්දා මේ කවුරුවත් පුංචි මිනිස්සු ලොකු මිනිස්සු කියලා ભેදයක් අමාත්‍යාංශය තුල තියාගන්න බෑ. මේ හැමෝටම තියෙනවා ටාස්ක් එකක්, කාර්යයක් තියෙනවා. ඒ කාර්ය කරොත් විතරයි මේ අමාත්‍යාංශය නැමැති දැවැන්ත යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්නේ. මේක ලේකම්වරයා තනියෙන් කරකවන්න උත්සාහ කරාට එක දැත්තක් කැඩිලා තිබුණොත් මෙතන මේ සම්පූර්ණ මැෂින් එක නතර වෙනවා. ඒකින්ද ඔළුවට ගන්න ඔබට මහා අභිමානයක් තියෙන්න ඕන, ආඩම්බරයක් දැනෙන්න ඕන මේ දැවැන්ත යන්ත්‍රයේ මමත් කොටස්කාරයෙක් කියන එක. ඒක තමයි මට කියන්න ඕන කරලා තියෙන්නේ මේක පටන් ගන්නකොටම. ඒක නිසා මම උදේට සමහර වෙලාවට මේ රවුමේ ඇවිදලා බලනවා. එක මහත්තයෙක් ඉන්නවා පුළුවන් නම් ඔන්න සුබසාධනේ හරි මොනවා හරි කළා අන්න එයාට පොඩි අවෝඩ් එකක් දෙන්න. පැය මම ඔෆිස් එකෙන් යනකල් නොනවත්තාම වැඩ කරන සහෝදරයෙක් ඉන්නවා. මන්ද ක්ලීනින් සර්විස් එකේ වෙන්න ඇති මන් දන්නේ නැහැ කවුද කියලා. මේකට වැඩදායි මිනිස්සු. හැබැයි කවදාකවත් ඇගීමක් ලැබිලා නැතුව ඇති මේ මිනිස්සයාට අපෙන්. හිතන්න ඒ ගැනත්. අපි දැන් මේක අවස්ථාවක් කරගමු යමක් ඉගෙන ගන්න. මම කියන්නේ මම මේ ඔයාලට උගන්වන්න හදනවා එහෙම නෙවෙයි. හැබැයි මේක දැනුම හුවමාරු කරන්න knowledge sharing session එකක් බවට පත් කරගන්න. ඔබේ දැනුම අනිත් අයට දැනගන්න දෙන්න, මන් දන්න දේ ඔයාලට කියලා දෙන්න. මේක දැනුම බෙදා ගන්නා තැනක්. හැබැයි ඉගෙන ගන්නවා කියන්නේ process එකක්. එකපාරක් කරලා උපාධියක් තියෙනවා මට දැන් කියලා මහා අභිමාණයෙන් කියපු කිසි කෙනෙක් දිනලා නැහැ ලෝකේ. හැබැයි තව දුරටත් ඉගෙනගෙන ලෝකේ දිනපු මිනිස්සු ඉන්නේ. ඒක හින්දා මේ ඉන්නේ නිල්මිනි කියලා හිතා ගමුකෝ. ඉගෙන ගන්නකොට ලැබෙන්නේ මොනවද අපට? knowledge එක. දැනුම ලැබෙනවා. අපි විශ්වාස කරනවා මේ දැනුම මානව ශරීරයේ කොහාට යනවයි කියලාද? දැනුම අපි විශ්වාස කරනවා මොළයට යනවයි කියලා. දැනුම අපේ ලැබෙනවා අධ්‍යාපනය කිරීමෙන් නැත්නම් ඉගෙනීම ඒක මොළයට යනවා. ඊළඟට අපිට තව මොනවද ලැබෙන්නේ? ස්කිල්, කුසලතා. මේක නැත්තම් අපිට වැඩ කරන්න බෑ. දැනුමෙන් විතරක් උපාධිධාරීන් පෞද්ගලික අංශවලට ගන්න මැලි ගන්නෙ නැහැ කියන එක නෙමෙයි. ගන්න මැලි වෙන්නේ ඇයි? ඔයාලට අත්දැකීම් ඇති ඉන්ටර්විව් කීයකට ගිහිල්ලාද? මමත් ගිහිල්ලා ඇති ඉසේකස් ගන්නට. හැබැයි මට දවසක් ඉන්ටර්විව් එකට දුන්නේ කොස්සක් දීලා අතු ගන්න. ප්‍රයිවට් සෙක්ටරේ. තේරම ගියා මම අතු ගෑවා. මාව ගත්ත ඇතුළට. ඒ වගේ ස්කිල්ස් බලනවා, කුසලතා, හැකියාවන් බලනවා. එතකොට අධ්‍යාපනයෙන් නැත්නම් ඉගෙනීමෙන් අපට දැනුම ලැබෙනවා, හැකියාව ලැබෙනවා. කුසලතා කොහාටද යන්නේ? මානව ශරීරේ. ශරීරයට අතපය, ඔළුව, කොන්ද ඔය හැමතැනටම. ඊට පස්සේ අපිට තව ලැබෙනවා මේකෙන් ඇටිටියුඩ්ස් කියලා දෙයක් ලැබෙනවා ඉගෙන ගැනීමෙන්. මොකක්ද ඇටිටියුඩ්ස් කියන්නේ? ආකල්ප. මොකක්ද ආකල්පයක් කියලා කියන්නේ? කාටද නිර්වචනය කරන්න පුළුවන්? හරි, මේ තුන එකතු වුණාට පස්සේ අපි මොකක්ද වෙන්නේ? behavioral change එකක් වෙනවා. අපේ චර්යාවේ වෙනසක් ඇති වෙනවා මේ තුන ලැබුණාම. හැබැයි මේ තුන සමපාත වෙන්න ඕන. එහෙම වුණාට පස්සේ තමන්ගේ චර්යාවේ වෙනසක් ඇති වෙනවා. අපිට පුළුවන් නම් මේ ඉදිරිපත් කිරීම සහ ආයතනවල ඉදිරිපත් කිරීම ටික හමාර වෙනකොට අපට දැනුමක් ලැබෙනවා අපේ අමාත්‍යාංශය ගැන, කුසලතා ටිකක් ලැබෙයි. ඒ අනුව ආකල්ප ටිකක් හැඩ ගැහෙයි. අපිට හිත වෙනස්ව
හැසිරෙන්න පුළුවන් නම් අදට වඩා ටිකක් වෙනස් විදියට ඒක තමයි මගේ මේ ආරම්භයේ බලාපොරොත්තුව. දැනුම කවද්ද අපට ලැබෙන්නේ? පටන් ගන්න කවද්ද ඉගෙන ගන්න අපි. මවගේ කුස තුල ඉඳලා හරි අපිට වෛද්‍යවරු හොයාගෙන තියෙනවා මව් කුස පිළිසිඳගෙන සති 7කින් විතර දරුවා බාහිර ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න පටන් ගන්නවායි කියලා සංගීත රාවයට රිද්මයට මේ කලලය සෙලවෙන්න පටන් ගන්නවා කියලා. එහෙමනම් මව් කුසේ ඉඳලා කොහෙන්ද අවසන් වෙන්නේ? මරණය. ඊළඟට මට මේ ඊයේ පෙරේදා මම මේ Facebook යනකොට මෙන්න මේ කෑල්ල හම්බ වුණා. ජීවිතේ මා ඉගෙනගත් වටිනාම දේ මට තවත් ඉගෙන ගැනීමට බොහෝ දේ ඇති බවයි. මේක තමයි ඉගෙන ගන්න කෙනෙක්ගේ ටර්නින් පොයින්ට් එක. මට හිතන්න පුළුවන් නම් මම දන්න මගුලක් නෑ මට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවායි කියලා. ඒක තමයි කියන්නේ මේක හරි ලස්සන පින්තූරයක්. ජීවිතයේ අවසාන අදියරට ඇවිල්ලා මේ මහත්තයා කියවලා තියෙන පොතේ එක පිටුවයි තා. කියවන්න තව තියෙනවා පිටු 10 ගාණක්. ඒක තමයි ජීවිතය කියන්නේ. එතකොට දැනුමෙන් පෝෂණය වීම කියන එක අත්‍යවශ්‍යයෙන් කළ යුතුයි. අමාත්‍යාංශයේ අපි එහෙමනම් මේ සෙෂන් එක දැනුම් හුවමාරු කරන තැනක් බවට පත් කරගමු. ඔබේ දැනුම අනිත් අයට දෙන්න, අනිත් අයගේ දැනුම ඔබට දෙන්න, මට දෙන්න. එහෙම වුණොත් විතරයි අපිට මේ වැඩේ කරගන්න පුළුවන් වෙන්නේ. හරි දැන් මට කතා කරන්න වෙනවා හැමෝම. මේකේ මොනවද පේන්නේ ඔයගොල්ලන්ට? මේවට ඉලූෂන් කියලා කියන්නේ අපි මායාවල්. කියන්න බලන්න පේන එකක්. මූණු දෙකක් තියෙනවා. පදක්කමක් තියෙනවා. තව පදක්කමක් වගේ තව මොනවා හරි ගේද දැක්කේ? බුලත් හෙප්පුවක් වගේ දැක්කා. මේක හරි ලේසි ටක් ගාලා ඔය මූණු දෙකයි මල් වාස් එකයි කිව්වහම බොහොම සරල දැක්ම අපේ ජීවිතෙත් මේ රාජකාරී ජීවිතේ සහ පෞද්ගලික ජීවිතේ සරලව හඳුනා ගන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා අපි. හැබැයි මේක ටිකක් ඊට වඩා වෙනස්. හැබැයි අර වගේම මොනවද තියෙන්නේ? මොනවද දකින්නේ? මූණු දෙකක් තියෙනවා. ඊළඟට සමනලෙක් ඉන්නවා. අර පඩික්කම වෙනුවට සමනලෙක් ඉන්නවා. වෙන මොකක්ද දකින්නවද? ඔව්. මේක ටිකක් අරකට වැඩිය සංකීර්ණ. එහෙම තත්වයන් තියෙනවා සමාජයේ අපි දකින්න. මේක බලන්නකෝ. බුලත් හේප්පු ආදා පඩික්කමද මොකක්දක් තියෙනවා හැබැයි. ඊට අමතරව මොනවද තියෙන්නේ? බිග් පික්චර් එක මොකද්ද? වයසක ජෝඩුවක් ඉන්නවා. ගිටාර් වාදකයෙක් ඉන්නවා. ඔව් හරි. ඒ මේ සීයාගේ මූණේ ආච්චිගේ මූණේ කාන්තාවක් හරි ඔව් පිරිමියෙක් හරි මොකක් හරි ඔළුව උඩ තියාගෙන යමක් ඉන්න කෙනෙක් ඉන්න. වෙන මොනවද දකින්නේ? කනේ තියෙනවා මුරගලක් වගේ එකක්. තව ආච්චිගේ කරාඹුව තියෙනවා. සීයා ඉන්නේ මොන මූඩ් එකෙන්ද කියලා කියන්න පුළුවන්. තරහ මූඩ් එකක් වගේ තියෙනවා. ආච්චි සීයා නිකන් ඩෝන් කෙයාර් එකේ ඉන්නවා වගේ. මේක අරකට වැඩිය ටිකක් සංකීර්ණ තත්වයක්. සමාජයේ මෙවන් තත්වයන් අපිට දකින්න ලැබෙනවා අනන්තවත් අප්‍රමාණවත්. හැබැයි එකපාරට දැක්කම මේක විග්‍රහ කරන්න බෑ. තමන්ගේ ඩියුටියත් ඒ විදිහට තමයි. එකපාරට තීන්දුව తీරන ගන්න යන්න එපා. ටිකක් බලන්න ගැඹුරට විශ්ලේෂණය කරලා. ඊටත් වඩා සංකීර්ණ තත්වයක් මොනවද පේන්නේ කියන්නකෝ. රැවුල තියෙන වයසක මුත්තා කෙනෙක් හරි සීයා කෙනෙක් හරි අත්තා කෙනෙක් හරි ඉන්නවා. තව කාන්තාවන් දෙන්නෙක් ඉන්නවා. සීයාගේ නාය උඩත් මිනිස්සෙක් පේන්නේ නැද්ද? හොඳට මොනිටර් කරලා බැලුවොත් ඊට එහා තව බොහෝ දේවල් තියෙනවා. මං හැබැයි කියන්නේ නැහැ. ඔයාලා බලන්න උත්සාහ කරා. හරි මේක ඉතා සංකීර්ණ තත්වයක්. සමාජයේ යම් ප්‍රපංචයන් තියෙනවා අපිට ඉතාම සංකීර්ණ දේවල්. විශේෂයෙන් අමාත්‍යාංශය අපි ඉන්න අපට මේවා දිහා බලන්න වෙනවා. විශ්ලේෂණය කරන්න වෙනවා. විශ්ලේෂණය කියන්නේ මේවා කුඩා කොටස් වලට කඩලා බලලා විග්‍රහ කරන්න වෙනවා. මේක ගැන කියන්නකෝ. මේ මොකක් වගේද පේන්නේ? ඊටත් වඩා සංකීර්ණයි.
බිග් පික්චර් එක මොකක්ද? කාන්තාව. ඊට අමතරව මොනවද දකින්නේ? very good. පහලින් තියෙනවා මෙයා කියනවා අපායලු. කාන්තාවගේ ගෙල මේ උර ප්‍රදේශයේ අපාය තියෙනවා. ඉහළ මූණේ මොනවද තියෙන්නේ? බොහොම විනෝදයෙන් ගෙලි දෙලෙන් ගත කරන කට්ටිය ඉන්නවා. එහෙමනම් ඒක අර අපාය නම් ඒක මොකද්ද? heaven දිව්‍ය ලෝකෙ වෙන්න පුළුවන්. මේක එක පැතිකඩක් සමාජයේ අපි ගාවට එන්න පුළුවන්. අපායේ ඉඳලා මිනිස්සු එන්න පුළුවන්, දිව්‍ය ලෝකේ ඉඳලා එන්න පුළුවන් මිනිස්සු ප්‍රශ්න ගොඩක් එක්ක එන්නේ. හැබැයි අපි අපායේ ඉඳලා එන එක්කෙනා අපායේ ඉඳලා එයාගේ ප්‍රශ්නේ දකිනවා නම් ඒකට විසඳුම් හොයන්න අමාරුයි. අපි හරියට තේරුම් ගන්න මේ එන පුද්ගලයා නැත්නම් අපේ සේවාව ලබන්න එන එක්කෙනා ගැන අවබෝධ කරගන්න. මම මේක පෙන්නුවාට මේකේ ගැඹුරු අර්ථය ඒකයි. අපි තවත් හිතන්න ඕන මේ කටයුතු කරනකොට. එහෙමනම් අපේ සේවාව මම අව ඩියුටි කියලා දැම්මේ නැත්නම් මේක රාජකාරියකට වඩා එහා ගිය සේවාවක් නිසා අපේ සේවාව විවිධ වූ පුද්ගලයන්ට දෙන්න වෙනවා. අංග විකල අය ඉන්න පුළුවන්, කතා බහ කරන්න බැරි අය, පොසත් අය, දුප්පත් අය, ගමේ අය, නගරේ අය, වතුකරේ අය, මේ ඔක්කොටම අපි සර්විස් එක දෙන්න වෙනවා. එතකොට අපිට වගකීමක් තියෙනවා, රෙස්පොන්සිබිලිටි එකක්. ඒ වගේම accountability කියලා තියෙනවා. වගවීම කියන එක තව ටිකක් ගැඹුරට මොකද්ද වග වෙනවයි කියන්නේ? වගවීම කියලා කියන්නේ රෙස්පොන්සිබිලිටි එක හරියට වෙනවද කියලා. ඒක ට්‍රාන්ස්පේරන්ට්ද කියලා. ඕන කෙනෙකුට මගේ රෙස්පොන්සිබිලිටි එක ගැන වාද කරන්න අයිතිය තියෙන්න ඕන, තර්ක කරන්න අයිතිය තියෙන්න ඕන. ඔබ මෙතන වැරදි කියලා කියන්න පුළුවන් අයිතිය. ඒක තමයි ටිකක් දුර හිතුවොත් accountability කියලා කියන්නේ. ඔය දෙක අපි ගාව තියෙන්න ඕන අනිවාර්යෙන් රාජ්‍ය සේවකයෝ වුණාම ජනතාවගෙන් පඩි ගන්නකොට. අපි responsible අපේ taxpayers ලා කියන්නේ මේ කෝටිපති ව්‍යාපාරිකයෝ විතරක් නෙවෙයි. පාරේ හිඟා කරන මිනිස්සයා ප්ලේන් ටියක් බොනවා නම් එයා බද්දක් ගෙවනවා. ඊළඟට වෙන පුංචි ව්‍යාපාර කරන අය බදු ගෙවනවා. අපි අපේ අම්මලා අක්කලා කඩවල් වලට අපි ගියාම පරිප්පු ටිකට අපි බදු ගෙවනවා. ඒ වයින් තමයි අපිට උගන්වලා තියෙන්නේ. ඒ උගන්වලා තමයි මේවට දාලා තියෙන්නේ මේ මිනිසුන්ට සේවය කරපල්ලයි කියලා. එහෙමනම් අපේ වගකීම සහ වගවීම දෙක අවබෝධ කරගන්න. මේ ඩොට්ස් 9 ඇඳ ගන්න කොලේ. ඕක කරලා ඇති ඔයාලා ඕන තරම් ආයෙ පාරක් කරුම් මතක් වෙන්න. හරියට සමචතුරස්‍රයක් ඇතුළත මේක ඇඳෙන්න ඕන. හරිද? ඇඳද? රයිට්. එහෙනම් මම දැන් ඔයාලට කියනවා මේ ඩොට් 9 සරල රේඛා 4ක් භාවිතා කරමින් පොඩ්ඩක් ඉන්න සරල රේඛා 4ක් භාවිතා කරමින් යා කරන්න ඕන එක කොන්දේසියක් සරල රේඛා 4ක්. මොකද්ද සරල රේඛාවක් කියලා කියන්නේ? නිර්වචනය කරා. එක ලක්ෂයක ඉඳලා තවත් ලක්ෂයකට ඇති කෙටිම දුර. ඒක තමයි සරල රේඛා. සරල රේඛා 4කින් යා කරන්න එක කොන්දේසියක්. දෙවෙනි කොන්දේසිය එක ඩොට් එකකින් පෑන තිබ්බාම සරල රේඛා 4ම ඇඳලා තමයි පෑන උස්සන්න ඕන. පෑන උස්ස සරල රේඛා අඳින්න බෑ. තුන්වෙනි එක තමයි මේ කියන ඩොට්ස් 9ම ඔය සරල රේඛා 4ට යා වෙන්න ඕන, කැපෙන්න ඕන, ඡේදනය වෙන්න ඕන. මේක එකපාරක් කරලා තියන අය තමයි ඔය ඈන් දෙකේ ඉඳලා ඕගොල්ලෝ ඊළඟ පාර ඔක්කොම අඳි. මෙන්න මේයි අඳින්නේ මේක. ඔන්න එක රේඛාවක්. ඔන්න අනිත් රේඛාව. ඔන්න අනිත් රේඛාව. මෙන්න අනිත් රේඛාව. ඇයි බැරි උනේ කියන එකට උත්තර විතරයි මට ඕන. එක කියන්න ඇයි බැරි උනේ? අපි හිතියේ මේ සීමාව ඇතුලේ මේ ෆ්‍රේම් එක ඇතුලේ කොටුව ඇතුලේ ඩොට් 9 ඇතුලේ. ඒකින්ද මේක ඇඳ ගන්න බැරි වුණා. කොහොම බලන්න එහෙම හිතන අය අත උස්සන්න. එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි හතර දෙනයි පස් දෙනයි හය දෙනයි හරි. ඇයි අනිත් අයට බැරි වුනේ? එකක් තමයි අපි හිතුවේ මේක ඇතුලේම ඉඳගෙන මේක කරන්න. ඒක නේද වෙලා තියෙන්නේ අපි හැමෝටම. අපි හිතන්නේ නෑ out of the box හිතන්නේ නෑ අපි. එතකොට අපිට හරි අමාරුයි වැඩ කරන්න. ඒකයි මේ එක්සර්සයිස් එක බැරි වුණායි කියලා කිසි ප්‍රශ්නයක් නෑ. මට දෙන්න ඕන ඔයාලට
මැසේජ් එක තමයි වැඩක් කරනකොට think out of the box. ෆ්‍රේම් එක ඇතුලේ ඉඳගෙන හිතන්න එපා. මම ඒකයි කිව්වේ apartment නැත්තම් කඳවුරු වල බලකොටු වල හිර වෙලා ඉන්න එපා. මේක ඇතුලේ දැනුම් සාගරයක් තියෙනවා. මම මේ කතා කරන උදවිය ගාව මට වගේ නෙවෙයි දැනුම් තියෙනවා මහ විශාල පරාසයක් තුල. හැබැයි ඒවා knowledge share වෙලා නැහැ මේක ඇතුලේ. මේ අමාත්‍යාංශය ඇතුලේ knowledge කූඩු කරලා තියෙන්නේ. මට ඕන අන්න එකෙන් එහාට ගිහිල්ලා එළියට යන්න. මං හෙට ගියත් කමක් නැහැ. මට ඔයාලා එතනට හිතන තැනට දාලා තියලා යන්න පුළුවන් නම් මම බොහොම සතුටින් මේකෙන් යන ලේකම්වරයෙක් විදිහට කටයුතු කරන්න කැමතියි. මීට පස්සේ කොහේ හරි තැනකදී චැලෙන්ජ් එකක් ආවොත් දැන් ඔයාලට පුළුවන් මේ වැඩේ කරන්න. මට ඕන මේක think out of the box කියන එක හිතන්න. එච්චරයි. හරි එහෙමනම් සාර්ථකත්වය තියෙන්නේ Tamanට පෙනෙන තැන නෙවෙයි මේක ඔලුවට ගන්න පෙනෙන දේ නිසා සාර්ථකයි කියලා හිතන්න එපා. මේක තමයි real තත්ත්වය කියලා හිතන්න එපා. අපිට නොපෙනෙන දේවල් තමයි ගොඩක් තියෙන්නේ. මේ හාවට වෙච්ච එක තමයි අපට වෙලා තියෙන්නේ. මේක මම ගත්තෙත් මේ මූණු පොතෙන් බලන්න මිනිසු අඳවී යාමේ ලක්ෂණ කියලා එකක් තියෙනවා. ගෙවල් විශාලයි. මේක බලන්න කොච්චර යථාර්ථවාදීද කියලා. හැබැයි පවුල් කුඩායි. 3 දෙනා ඉන්නේ තඩි ගෙවල්. දෙන්නා ඉන්නේ තඩි ගෙවල්. අධ්‍යාපනය හරි ඉහළයි. හැබැයි අවබෝධය ඉතා පහළයි. මොකද හෙන උගත්තු ඉන්නවා හැබැයි බුද්ධිමත් නැහැ. ඔය දෙකක් නේ. හැබැයි කවදාකවත් ඉගෙන ගත්තු නැති මිනිස්සු ඉන්නවා හරි බුද්ධිමත්. ආපහු හැරිලා බලන්න අපේ අම්මලා තාත්තලා සීයලා ආච්චිලා දිහා. ඉස්කෝලේ ගිහිලා තියුනේ 2ට විතරයි බොහෝ අය. හැබැයි ඒ දැනුමට අපිට කිට්ටු වෙන්නවත් බෑ. ඒ අවබෝධයට අපිට කිට්ටු වෙන්නවත් බෑ. බොහෝ ඇදහිලි තියෙනවා. අනේ අපේ තියෙන ඇදහිලි කන්දරාව. හැබැයි සිතුවිලි හරි පරගැති. ඔළුවට දාගන්න. පූජකවරු හරි පෝසත් හැබැයි දර්ශනයේ නටමුන්. ආහාර ක්ෂණිකයි ජීර්ණය දීර්ඝයි පැකට් ආහාරනේ අපි කන්නේ. මේ ලියපු මිනිස්සෙක් හරි ලස්සනට මේක දැකලා තියෙනවා. ජීවිතේ රැඟීම් අපි රංගන එකනේ වැඩේ. ගෙදර ඇහැරපු වෙලාවේ ඉඳලා රංගලා හැන්දෑවේ රංගලා හීනෙනුත් රංගන જાතියක්නේ මිනිස්සු කියන්නේ. හැබැයි හැඟීම් ඇවිලිලා ප්‍රශ්න ගොඩක හිර වෙලා මරණය සැමරුම් නිදහස කම්මැලි වැටුප් නැගීම් තියෙනවා. හැබැයි බැඳීම් බිඳිලා මේ වැටුප් කියලා කියන්නේ ආදායම් වැඩි වෙනකොට අපේ බැඳීම් අඩු වෙලා යනවා. ආසාවන් බොහෝ තියෙනවා. හැබැයි ආයුෂ කෙටි. එතකොට ඊළඟට පාලක හිවලු මේක කියන්නත් හොඳ නැහැ. දායක වහලු ඒක අමතක කරා. ඉඩම් වටිනාය ගහකොළ නොවටිනාය. මේක ජනේලෙන් එපිට දේ බොහෝය නමුදු කාමරයේ හිස් මේක ඔළුවේ තියාගන්න. අපි හිස් ටින් වගේ. හැබැයි අපිට මේක පුරව ගන්න පුළුවන්. අපි එකතු වෙලා අපි දැනුම ෂෙයා කරගත්තට පස්සේ මම මේ දැනුම නැහැ කියන එක නෙවෙයි කියන්නේ. තව බොහෝ දැනුම අපිට දාගන්න ඉඩ තියෙනවා කියන එක. හරි දැන් ඔන්න මට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ අමාත්‍යාංශයේ sannivedana ප්‍රශ්නේ. කියන දේ නෙවෙයි කරන්නේ. ඒට ප්‍රතිවිරුද්ධ දෙයකින්ද මම පොඩි අභ්‍යාසයක් දෙනවා. මට කවුරු හරි ඉදිරිපත් වෙන්න 5 දිනක් ඉස්සරහට එන්න. ඉස්සරහ කියන්නේ මේ පැත්ත. කවුද ඉදිරිපත් වෙන්නේ?
හරි. ඔන්න මැසේජ් එක. මෙන්න බලන්න ඔරිජිනල් මැසේජ් එක. දැන්වීමයි. ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලෝක බැංකුව ආධාර ව්‍යාපෘතිය මගින් කුරුණෑගල මැල්සිරිපුර ග්‍රාම නිලධාරී වසමේ මැල්සිරිපුර කනිෂ්ඨ විද්‍යාලයේ ඉදිකරන ලද පානීය ජල සම්පාදන ව්‍යාපෘතිය විවෘත කිරීම ගරු ජල සම්පාදන අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් 2022 අගෝස්තු මත 18 වෙනි දින පෙරවරු 10ට පැවැත්වේ. එම අවස්ථාවට සහභාගී වෙන ලෙස ඔබ සැමට ආරාධනා. දැන් මෙතුමිය කිව්ව මැසේජ් එකට යන්න පුළුවන් ද ඕගොල්ලන්ට ඔය කියන උත්සවයට? මට තියෙන මූලික ප්‍රශ්න. පුළුවන්? යන්න පුළුවන්. පුළුවන් හැබැයි තව සතියකින් විතර හොයාගන්න වෙනවා. මොනවද ඒකේ අඩු උනේ? මම මේ ඔයාලට දොස් කියනවනේ මේක තමයි sannivedana gaps. වෙලාවක් නැහැ, දිනයක් නැහැ, තැනක් නැහැ. දිනේ කිව්වා දිනේ වෙලාව කිව්වද? ස්ථානය කිව්වේ නැහැ. කුරුණෑගල හැමතැනම ඇවිදී දිස්ත්‍රික්කේ පුරා. මේ එක්සර්සයිස් එක මම කිව්වේ මෙන්න මේක තමයි sannivedanaya අපේ වෙලා තියෙන්නේ. අතිරේක ලේකම්තුමයි මායි මේක කතා වුණා බොහොම දවසක් මේ කියන දේ නෙවෙයි කරන්නේ. ඊට ආත්පසින් වෙනස් දෙයක්. හැබැයි ඒ ગેප්ස් ටික අඩු කරගන්න අපි උත්සාහ කරමු. මේක මේ පොඩි එක්සර්සයිස් එකක් විතරයි. මේ පණිවිඩ අතින් අත යනකොට තියෙන මොකද්ද හොඳම ක්‍රමය? එහෙමනම් මැසේජ් එක දෙන්න. ඒකත් අපි දැනගෙන ඉන්න බෑ. වාචික sannivedanaya ගැටලු සහගත නිසා අපි මේක ලිඛිතව දෙන්න තමයි උත්සාහ කළ යුත්තේ. ඒක තමයි මැසේජ් එක. මෙන්න රාජ්‍ය සේවය අද තියෙන තැන. ඊටාම බැරාරුම් තැනක අසීරු තැනක ඉන්නේ. අද මං හිතන්නේ ගියා 60 දක්වා අඩු කරන්න අපේ ආයු කාලයම අඩු කරයි. රාජ්‍ය සේවාවේ ආයු කාලය 60 දක්වා අඩු කරන 65 දිවිච්ච එක. ඒකට සූදානම් වෙන්න වෙනවා අපිට. සැලසුම් කරගන්න වෙනවා. මිනින්දුරු කන්තුරුවේ මුලාදැනි ටික සුදු බණ්ඩි මගේ නිදායින්න ඉඩම මනිනවද ඇහැරිවි යන්න හොඳයි දම්බැල් අරගෙන තරවසරයි යනවද දම්බැල් අරගෙන පින් කුඹුරු නෙලන කාලෙට මට ගීල අරන්නෙන ඉස විසාදියට තෙල් උලලා තුන්තුවාවෙන රත්තරන් ගෑත සුදු බණ්ඩිගේ දෙනියේ පස්සයට රත්තරන් ගෑත සුදු බණ්ඩිගේ දෙනියේ පස්සයට මිනින්දුරු කන්තුරුවේ මුලාදැනි ටික සුදු බණ්ඩි මගේ නිදායින්න ඉඩම මනිනවද ඇහැරිවි යන්න හොඳයි දම්වැල් අරගෙන තරහවසරයි යනවද දම්වැල් අරගෙන දිහා මුදුරු දන්නවනම් දැන් නැති වග තෙල් පාන වුණත් නිවා දමයි සංහිඳ පාමුල වවන්න මේ දුරුත් සංසාරේ තනි මට වවන්න මේ දුරුත් සංසාරේ තනි මට මිනින්දුරු කන්තුරුවේ මුලාදැනි ටික සුදු බණ්ඩි මගේ නිදායින්න
ඉඩම මනිනවද ඇරිවි යන්න හොඳයි දම්වැල් අරගෙන තරහවසරයි යනවද දම්වැල් අරගෙන මේ සින්දුව අහලා තියෙනවද කලින්? මොකද්ද ධම්වැල කියලා කියන්නේ ඕකේ? ධම්වැල් අරගෙන යනවා. ටේප් එක අපි පාරමනින්න යනකොට ගෙනියන ටේප් එක මේ හිතන්න උදාහරණයක් විදියට වෝටර් සප්ලයි ප්‍රොජෙක්ට් එකකට අපි ඉඩමක් මැද්දෙන් යන්න තියෙන පාරක් හදන්න. හැබැයි ඉඩම සුදු බණ්ඩාගේ මෙයා කියනවා මේ ඉඩම දෙකට කඩන්න එපා. ඇයි? එයාට තියෙනවා එයාගේ ආධ්‍යාත්මික නැත්තම් සමාජ නැත්තම් එයාට පෞද්ගලික අනන්‍ය වූ ප්‍රශ්නයක්. එයාගේ බිරින්ද මැරිලා වල දාලා තියෙන ඒ ඉඩමේ. හැබැයි ඒ ඉඩම තමයි දෙකට කඩන්න හදන්නේ. දෙයිහාමුදුරුවෝ දන්නවනම් දැන් මේ ගෑණි නැති බව සංහිඳේ තියෙන පහනක් නිවයි කියලා. කොහොමද මොකද්ද සංහිඳ කියන්නේ? දැකලා තියෙනවද සමහර ගෙවල් වල දැන් නම් මේ අලුත් මේ පරණ ගෙවල් වල මිදුලේ තියෙන පොඩි පහන් පැලක් හදලා. සීයලා චිලා මතක නම් ඒගොල්ලෝ ওই පහන තියන්නේ ඔය එළියේ පහන් පැලේ. ඕක දෙයියන්ට තියෙනවා බුදුන්ට තියෙනවා එක එක මේවා. සංහිඳ කියන්නේ ඒකට. ඒකේ පහනක් නෙවෙයි දෙයියෝ මේ මිනිස්සයා නැතුව බව දන්නවනම් කියලා. එයා අතීතය ආවර්ජනය කරනවා. එයා කියනවා මේක කඩන්න එපා මේ ඉඩම සුදු බණ්ඩි තරහ වෙයි කියලා. මේක තමයි ප්‍රශ්නේ. රාජ්‍ය සේවකයෝ විදියට මිනින්දෝරුව විදියට මොකනද්ද ඔයාලා ගන්න තීන්දුව එතෙන්දී? කාට හරි කියන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ඩියුටියක් තියෙනවා මේ පාර මැල්ල අනිවාර්යෙන් කඩන්න ඕන. හැබැයි අර මිනිස්සයා විලාප දෙනවා ඕක කඩන්න එපා. මගේ බිරිඳගේ සොහන තියෙන්නේ එහා පැත්ත. වෙන් කරන්න එපා කියලා. ඒ කියන්නේ ජීවිතේ කොටසක් වෙන් කරනවා වගේනේ යාට ඒක දැනෙන්නේ. සමාජ ප්‍රශ්නයක්. රාජ්‍ය සේවකයෝ විදියට කොහොමද මෙතෙන්ට මුහුණ දෙන්නේ? කාට හරි උත්තරයක් තියෙනවද නැත්නම් මම මෙතනින් අතහැරලා ඉස්සරහට යන්නද? මොකද ඕක හිතන්න යමක් මම මේ කිව්වේ. මේ සින්දුවත් ඔලුවට දාගන්න මේක අතිරමණීය ගීතයක්. මේක හදවතට දාගන්න ඉන්ජෙක්ට් කරගන්න රාජ්‍ය සේවකයෝ විදියට මේ ගීතයේ තියෙන අරුත මේක අහන්න. ගෙදර ගිහිල්ලා විවේක වෙලාවට මේ සින්දුව දෙතුන් පාරක් අහන්න. මේකේ තීන්දුව ඔයාලා ගන්න අභ්‍යන්තරයෙන් හිතන්න. මම මේක දුන්නේ ඇතුළෙන් හිතලා මොකද්ද අපි හත්තිලව්වේ එහෙමනම් මොකද්ද ගන්න ඕන තීරණය කියන එක සමහර පුද්ගලයාට වෙනස්. අධ්‍යාපන මට්ටම් අනුව මේක වෙනස් වෙනවා හිතන විදිය. ඒක ඒ අනුව ඔයගොල්ලෝ තීරණය කරා. මෙන්න වෝටර් සප්ලයි දැන් තියෙන තත්ත්වය දැන් බීලා වතුර දැන් ගෝලයේ ලෝක ගෝලයේ ඩ්‍රයි වේගෙන යන්නේ. ඒකින්ද මේ වෝටර් මැනේජ්මන්ට් කියන එක ගැන අපි හිතන්න වෙනවා. අපේ ඩියුටිය තමයි මගේ දරුවනේ හොඳටම හෙම්බත් වෙලා දැන් මේ අපේ රට ඇති වෙන්න බැට කාලා ඉන්න රට තව වැඩි දවසක් මේ විදිහට දුවන්න බෑ. මේක දැන් අවසාන අවස්ථාවට ඇවිල්ලා මේකට අපි කන්ට්‍රිබියුට් නොකරොත් හෙට අපේ දරුවන්ට රටක් නැති තැනට වැටිලා තියෙනවා. ඒක නිසා අපේ වගකීමක් හා යුතුයකමක් තියෙනවා. අපට පැවරිච්ච කාර්ය අපිට පැවරිච්ච රාජකාරිය හරි හැටි කරන්න. ඒක තමයි මට දෙන්න තියෙන මැසේජ් එක. මේ අපි එකතු වුණොත් මේ ඉන්දියන් සාගරය බෑට අතරන් පොඩියට තියෙන මේ රට ලෝකෙ පොම්බලා තියන්න පුළුවන්. හැබැයි ඒක පටන් ගන්න රටක් විදියට නෙවෙයි තනි පුද්ගලයෝ විදියට අපි පටන් අරගෙන ආයතනයක් විදියට අපි මේ වැඩේ කරන්නේ කොහොමද කියලා අපි පෙර සූදානමක් ඇති කර ගන්න ඕනේ. ඒක තමයි මම අද දවසේ ඔයාලට දෙන්න ඕන මට මැසේජ් එක විදියට මම ගත්තේ. එහෙමනම් අපි ඉලක්ක හදා ගන්න වෙනවා. එක අංශ තියෙන අංශවලට මේ අපි ඉලක්ක සපුරා ගන්න කොච්චර උත්සාහ කරත් හරි අමාරුයි පවත්නා ආර්ථික සමාජීය පරිසරය තුල. ඒක නිසා මෙන්න මේක ඔලුවට දාගන්න. අපි හරි කැමති සහ අපි අද වෙනකොටත් ඉන්නේ
මෙන්න මෙතන. අපි ඉන්නේ කම්ෆර්ටබල් zone එකේ. පහසු කලාපේ අපි ඉන්නේ මෙතනින් යාට අඩිය තියන්නේවත් නැහැ. රාජ්‍ය සේවකයන්ගේ හැටි එහෙම තමයි. පහසු කලාපය තුල තමයි ඉන්න ආස. ඇයි? පහසු කලාපයෙන් ඔබට ගියොත් රිස්ක් එක වැඩි. ඒකනේ අපි රාජ්‍ය සේවයට ආවේ. හැබැයි රිස්ක් එක ගත්තේ උන්. අපිත් එක්ක එකට ඉගෙනගෙන රිස්ක් එක ගත්තේ උන් දිහා බලන්න. කොච්චර යාළුවෝ ඉන්නවද 3-400කට රස්සාවල් දෙන උන් දීලා ඉන්නේ උන්. උන් රිස්ක් එක ගත්තේ හින්දා අපි ගත්තේ නැහැ. ඒක නිසා අපි ඉන්නේ මේ පහසු කලාපේ. අදත් අපි කටයුතු කරන්නේ පහසු කලාපේ ඉඳලා. හැබැයි කවදාකවත් රටක් හදන්න බෑ, දයක් හදන්න බෑ පහසු කලාපය තුල අපි ඉඳලා. එහෙමනම් අපි එහාට යන්න ඕන. අපි කියනවා ඩේන්ජර් zone එක කියලා. ඕකට අපි හිමින් යන්න ඕන. හැබැයි සරල නෑ, ලේසි නෑ, පහසු නෑ. අපි කණ්ඩායමක් විදියට යන්න ඕන. මේක කිරලා මැනලා බල්ලා. මේක හරියට අර කම්බිය යනවා වගේ වැඩක්. හරි අමාරුයි. මේකට කොහොම හරි ගියොතින් ඉලක්කය සපුරා ගන්න පුළුවන් වෙනවා. ඒකින්ද මේ කොම්ෆර්ට් zone එකෙන් එහාට ගිහිල්ලා ඩේන්ජර් zone එකට අපි කොහොම හරි යන්න ඕන. මේ රට අර හෙට උපදින දරුවට ඉතිරි කරන්න නම් ඒ සඳහා අපි කටයුතු කරමු. හැබැයි ලෝකෙ වෙනස් කරේ හොඳට ඔළුවේ තියාගන්න මේ කම්ෆර්ට් zone එකේ හිටපු මිනිස්සු නෙවෙයි, ඩේන්ජර් zone එකට අඩිය තියපු මිනිස්සු. කවදාකවත් ඉස්කෝලේ නොගිය මිනිස්සු ලෝකෙ වෙනස් කරා. කවදාකවත් උපාධියක් නොගත්ත මිනිස්සු ලෝකෙ වෙනස් කරලා ඇති. ආපහු හැරිලා බලන්න ඉතිහාසයේ ලෝකෙ වෙනස් කරපු මිනිස්සුන්ගේ ලැයිස්තුව දිහා. අපි වාගේ විශ්වවිද්‍යාලවල ගිහිල්ලා උපාධිධාරීන් වෙලා පශ්චාත් උපාධි හදාපු මිනිස්සු නෙවෙයි. අපිට හැබැයි ඊට වඩා ඔපචුනිටි තියෙනවා දැන් උපාධි අරගෙන. උපාධි නැතුව හරි අපි ඉගෙනගෙන රස්සාවක් අපිට තියෙනවා. එහෙමනම් මේ ඩිෆිකල්ට් zone එකට, ඩේන්ජර් zone එකට ගියොත් අපිට මේ රට ඉතා ඉක්මනට එහාට තල්ලු කරගන්න පුළුවන්. ඒකට සූදානම් වෙමු. අපි පටන් ගමු ආයතන ඇතුලෙන්. සියලු ආයතන අපි හදාගත්තොත් මේ රට හදාගන්න පුළුවන්. එහෙමනම් අපි ඉන්න තැන දන්නවා. අපි එකිනෙකාට උදව් කරගමු. අර බලකොටු මානසිකත්වයෙන් එහාට යමු. මෙන්න මේ විදියටයි මම මේ අමාත්‍යාංශය දැක්කේ. මම වැරදි නම් නිවැරදි කරන්න. මම මේ ඉන්න ගමන් කරපු ස්ටඩිස් තමයි මේ දවස් ටිකේ ඔයාලා එක කතා නොකර මම මේ අමාත්‍යාංශය දැක්කා. මේකට කියන්නේ කොබ්වෙබ් කියලා, කොබ්වෙබ් ඇනලිසිස් එකක්. මෙන්න මේ විදියට තමයි මම අමාත්‍යාංශය දැක්කේ. ඔබ දකින විදිය මීට වෙනස් වෙයි. ඔයගොල්ලන්ට මේ එක්සර්සයිස් එක කරන්න වෙනවා. ඊට පස්සේ මේ මම කියන්නම්. අපි බිඳුවේ සිට 100 දක්වා ලකුණු දීලා තියෙනවා මේකේ. ක්‍රයිටීරියා 8ක් අයිඩෙන්ටිෆයි කරගෙන තියෙනවා. හියුමන් රිසෝසස් කියන එක අපමණ ලකුණු 100ක් දීලා තියෙනවා. මේක ඇතුලේ ඉන්නවා මානව සම්පත. හැබැයි මට ප්‍රශ්නයක් තියෙනවා මේ මානව සම්පත හියුමන් කැපිටල්ද කියන එක. හියුමන් රිසෝසස් කියන එක ගැටලුවක් නෑ. ඔයගොල්ලෝ එක එක මට්ටම් වල අධ්‍යාපනය හදාarලා දැනුම කුසලතාත් එක්ක තියෙන. හැබැයි මේක හියුමන් කැපිටල්ද කියන එක ඔයාලා හිතන්න. හියුමන් කැපිටල් and හියුමන් රිසෝස් දෙක කියන්නේ දෙකක්. ඒක හිතන්න. මම හැබැයි හියුමන් රිසෝස් කියන එකට ෆුල් ලකුණු දීලා තියෙනවා. අපිට ඉන්නව ඇති තරම් මානව සම්පත මේ අමාත්‍යාංශය ඇතුලේ ඉන්නවා. හැබැයි මම එෆිෂියන්සි එකට දාලා බැලුවා. ඒකේ මට ආවේ ලකුණු 50යි. ඔයගොල්ලෝ වැරදි නම් මාව වැරදි නම් නිවැරදි කරන්න උත්සාහ කරන්න එපා. මම මේ ක්‍රයිටීරියා හදලා බලලා මේවා කරේ. මොකද මමත් මෙහෙම නෑ. හැම ආයතනයේ හැම හංසයකටම මට එන තැපෑල යවනවා. ඒවයි ෆීඩ්බැක් මම ගන්නවා. එහෙම තමයි මේවා බැලුවේ. ඊළඟට අංක 3 විදියට මම ප්‍රොඩක්ටිවිටි එක බැලුවා. ප්‍රොඩක්ටිවිටි එක මට දකින්න තියුනේ 30ක විතර. 130ක විතර ප්‍රමාණය. මොකද්ද ප්‍රොඩක්ටිවිටි එක කියලා? output divided by input. නිමැවුම් යෙදවුම් වලින් බෙදපුවාම මේක ප්ලස් වෙන්න ඕන. ඒක බලාගෙන ගියාම මම
accounts එකේ පඩි නඩි අරවා මෙයා ටිකත් එක්ක බලලා කරපු වැඩත් එක්ක පොඩි තරහ කිරීමක් කරලා බලපුවාම මට දැනෙනවා productivity එක 130යි කියලා. ඔයාලට වෙන මත ඇති මේ මන් දකින විදිය. ඔයාලා දකින විදියත් මම පස්සේ ගන්නම්. ඊළඟට integration මම කිව්වෙම බලකොටුනේ මේක ඇතුලේ තියෙන. වෙනත් ආයතන එක කොහොමදත් නෑ integration එක. ඇතුලේ ආයතන වලත් integration අපි රාජ්‍ය අමාත්‍යාංශය කියලා වෙන මම මේ යාළුවට කියනවා නෙවෙයි. අපි technical division, අපි planning division, අපි admin division. ඔහොම තමයි අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒකෙන් තමයි integration වලට ලකුණු 25යි දුන්නේ. මේ මගේ පෞද්ගලික සොයා ගැනීම සහ මගේ සිතුවිලි. ඊළඟට coordination වලට මං ලකුණු 50ක් දෙනවා. යම් යම් අවස්ථාවලදී coordinate වෙන විදිය බලලා තමයි එහෙම කරේ. ඊළඟට organized කියන එකට නෑ අපි මේ well organized නම් 100ක් තියෙනවා. හැබැයි මන් දුන්නේ ලකුණු 50යි. ඊළඟට duty conscious කියලා බැලුවා මම මේ උදවිය. මම බලාගෙන ඉන්නවා අතෙන්ට වෙලා සමහරු එකමාරට යනවා දෙකට යනවා තුනට යනවා තුනමාරට යනවා ට්‍රාන්ස්පෝර්ට් ප්‍රශ්න තියෙන හින්දා. උදේ එනකොටත් ඒ විදිහයි ට්‍රාන්ස්පෝර්ට් ප්‍රශ්න තියෙන හින්දා. හැබැයි මම ඔබ්සර්ව් කරනවා කොහොමද මානව චර්යාව සිද්ධ වෙන්නේ කියලා. ඒ අනුව මම බැලුවා ඒකට ලකුණු දුන්නා මම 75ක්. හැබැයි මේ හුඟක් අංශ තමන්ගේ ඩියුටි එක ගැන හිතලා කටයුතු කරනවා වගේ දෙයක් මම දැක්ක. ඒක වැරදි නම් මම නිවැරදි කරන්න එහෙම කරන්නේ නැහැ අපි. ඔයා කොහොමද එහෙම කියන්නේ කියලා අභියෝග කරන්න ප්‍රශ්නයක් නෑ. ඊළඟට hospitality කියන එක hospitality එකට ලකුණු 75ක් දුන්නා. හැබැයි මම ඔයාලා හම්බෙලා එළියට යන මිනිස්සුන්ගෙනුත් මම සමහර අය ඉන්ටර්විව් කරා ඔයා ආපු වැඩේ අද හරි ගියාද? හැබැයි ඉතින් හුඟක් අය කියන්නේ නෑ සර් තව දවසක් එන්න කිව්වා. එහෙම කියාගෙන තමයි යන්නේ හුඟක් අය. ඒ අයට සැලකුවේ නෑ. මෙන්න මේ කෙටි කාලය තුල මම මේ පොඩි ස්ටඩි එකක් කරලා සොයාගත්ත දේවල් මේ අපි ගැන. මේ ගැන කවුරුවත් මාත් එක්ක උරණ වෙන්න එපා. අමනාප වෙන්න එපා. අපි මෙතන ඉන්නවයි කියලා හිතාගෙන මෙතනින් එහාට ඔබට යන්නේ කොහොමද කියලා ප්ලෑන් එකක් හදලා අපි ඉම්ප්ලිමන්ට් කරමු. එතකොට අපිට පුළුවන් මුළු රටටම අඬ ගාලා කියන්න මෙන්න අපි ජල සම්පාදන අමාත්‍යාංශය අපි මෙතන තිවිලා මේක තමයි බේස් ලයින් එක මෙතෙන්ට ගෙනාවයි කියලා. මම පොඩ්ඩක් ඔයාලට කියන්නම් ඔයාලගේ දැනුම ඇති මේ ගැන තව පොඩ්ඩක් අවබෝධ කරලා දෙන්න. අපි දන්නවා ඉන්පුට් අවුට්පුට් ඉන්පුට්ස් වලින් අවුට්පුට් අදාන නම් process එකක් තියෙනවා. ඉන්පුට් කියලා කියන්නේ මොනවද? යෙදවුම් සිංහල භාෂාව අපි කියන යෙදවුම් එක process වුණාට පස්සේ නිමැවුම් වෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ මාත් මේවා ටිකක් මේන් කරලා මේ ගැන මම පොඩි ස්ටඩීස් කරලා තියෙනවා. මම මේගොල්ලත් එක්ක කතා කරලා ඇති. අපි ඉන්පුට් 100ක් කියලා දැම්මොත් අපි හිතමු රුපියල් ලක්ෂයක් කියලා ලක්ෂයක් අපි දානවා කිසියම් වැඩකට කොන්ක්‍රීට් පාරක් හදන්න කියමුකෝ. දාපුවාම ප්‍රොසෙස් වෙලා ඔකට අවුට්පුට් එක එන්නේ 70යි. හෝ ඊටත් අඩුයි. හැබැයි අපේ රටේ නම් 70ක් එන්නේ නැහැ. ඇස්තමේන්තුවේම තියෙනවා 103ක්. ඇඩ්මිනිස්ට්‍රේෂන් කියලා එතකොට කීයද? 97යි. ඊළඟට ප්‍රොෆිට් මාජින් කියලා එකක් තියෙනවා 120යි කියමුකෝ. එතකොට ඒ 120 අඩු වුණාම කීයද? ඊළඟට ආයේ කමිෂන් කියලා එකකුත් ඕක ඇතුලේ තියෙනවා. ඒකත් අඩු වුණාම 145කට වැඩිය පොළොවට වැටෙන්නේ නැහැ. හැබැයි යථාර්ථය ඕක නෙවෙයි. කොන්ට්‍රැක්ටර් 100% තමයි මේක බලාපොරොත්තු වෙන්නේ. නමුත් එයාට දැන් මේ වෙනකොට 155ක් අහිමි වෙලා. එයා කරන්නේ ප්‍රොෆිට් එයාගේ ප්‍රොෆිට් එක අඩු කරන්නේ නැහැ එයා කීයටවත්. හැබැයි අර එයා 100 ප්‍රොෆිට් එක ගන්නවා කොහොම හරි ගන්න ක්‍රමය තමයි වැලි රොම්මඩ සහිතයි යකඩ
ඉතාම අඩු ගානට බාලයකට ගන්න. සිමෙන්ති අර මාසයක් විතර එක තැන තියලා ගල්ලේ ගෙන්න ඔන්න මෙන්න කියන සිමෙන්ති. ඕවා මේවා දාලා හදනවා කොන්ක්‍රීට් පාර. හදලා විවෘත කරන දවස් වෙනකොටම පටන් ගත්ත තැන ගැලවිලා. ඉතින් මේ විදිහට මේ රටේ සල්ලි මේ ඩෙවලොප්මන්ට් වලට යට කරපුවා පොළවේ ඇතිරුවා නම් මේ 65610 වැහිලා දැන්. ඊටත් වඩා තට්ටු කීපයක් දාන්න තියෙනවා. මේක වෙන්නේ නැහැ හේතුව අපි තමයි වැරදිකාරයෝ. මේ process එකේ තියෙන ප්‍රශ්නයක්. output එකෙන් පස්සේ ආයෙනවා අපි අහලා තියෙනවා outcome කියලා එකක්. මේක තමයි ප්‍රතිඵලය. output එක generate වුණාට පස්සේ outcome එකක් එනවා. දැන් උදාහරණයක් විදිහට අද මේ තියෙන මේ අපේ සාකච්ඡාවේ output එක මොකද්ද? 110 දෙනෙක් සහභාගී වුණා. ඒක තමයි output එක. outcome එක මොකද්ද? මේක පොඩ්ඩක් ඔලුවට දාගෙන අපි අපේ ඩිවිෂන් එකේ නැත්තම් යුනිට් එකේ වැඩ ටික ස්ට්‍රීම්ලයින් කරන්න පටන් ගත්තා නම් ඒක outcome එක. එතනින් ඔබට තව එකක් තියෙනවා impact එක. එහෙම අපි ඩිවිෂන් එහෙම සූදානම් වුණා නම් ඒකෙන් ජනිත කරන දිගු කාලීන ප්‍රතිඵලය impact එක. මිනිස්සු හරි සතුටින් තමන්ගේ වැඩේ කරගනි මේ රටේ. හරි සුන්දර වෙයි රාජ්‍ය සේවය අපි හැමෝම එහෙම කරා නම්. එතකොට හැබැයි impact එක කියන්නේ 10%ක් විතර වගේ තමයි අර process එක ඇතුලේ එනකොට. මේක හැබැයි 50%ක්වත් ගන්න අපි කියනවා අපේ tools තියෙනවා මේක ගන්න කොහොමද 50%ට වැඩි කරන්න monitoring කියලා එකක් අපි කරනවා. tracking අපි මේක හරියට යනවාද කියලා monitor කරනවා. එහෙමනම් ඔන්න ඔයාලට වගකීම් පැවරෙනවා මෙතන ඉඳලා division එකට cobweb එක හදාන්න. cobweb එක හදාන්න තමන්ගේ division එකට ඊළඟට ඒක develop කරන්න expected situation එකට. අද තියෙන තත්ත්වය තමයි baseline එක ඒක develop කරන්න කොතෙන්ටද කියලා determine කරන්න. අපි මෙන්න මේ කාලවකවානුව එනකොට මෙතෙන්ට මේක ගේනවා. ඊළඟට හදන්න strategic plan එක නැත්නම් implementation plan එක මෙතෙන්ට ගන්න නම් අපි කොහොමද මේක කරන්නේ කියලා strategic plan. මේවට තව inputs ඕන නම් අපිට කියලා දෙන්න පුළුවන් කොහොමද මේක කරන්න කියලා ඔයාලා දන්නවා මේ. division එකේ හැම එක්කෙනා මේකට සහභාගී වෙන්න වෙයි. ඕගොල්ලන්ට division workshop එකක් තියාගන්න වෙයි දවසක් වරුවක් පැයක් මේ වැඩේ කරා. ඕක කරන්න කලින් ඕගොල්ලෝ SWOT analysis එකක් කරා. සද්දුවත විශ්ලේෂණයක් කරන්න division එකේ. ඕගොල්ලෝ ඕන තරම් කරලා ඇති මේක. SWOT analysis එක ඕගොල්ලන් කරලා ඇති. SWOT කියලා කියන්නේ strength, weaknesses, අනික මොකද්ද? threat and opportunity and threat. strengths තියෙන්නේ තමන්ගේ division එක ඇතුලේ. strength එක ශක්තිය තියෙන division එක ඇතුලේ ඉඳගෙන හිතන්න. weakness තියෙන්නේ division එක ඇතුලේ. පුද්ගලයාක වශයෙන් පුද්ගලයා අතර සහ division එක ඇතුලේ. opportunity තියෙන්නේ division එකෙන් එළියේ. අවස්ථා තියෙන්නේ එළියේ. ඒ අවස්ථා හොයන්න. threat තියෙන්නේ division එකෙන් එළියේ. division base කරගෙන හදාන්න නැත්නම් ministry base කරගෙන හදාන්න එපා. ඒක අපි අන්තිමට හදනවා කට්ටිය එකතු වෙලා ministry base කරගෙන SWOT එක කරලා cobweb එකට යනවා. ඊළඟට ඔයාලා කරන්න වෙන්නේ determine කරන්න මේ අවුරුද්දේ අවසානයේදී මේ SWOT එක කොතෙන්ටද ගෙනියන්නේ කියලා. මොකද 2023 වලට සූදානම් වෙනවා. baseline එක අද SWOT එක කරන්න ඒ SWOT එක ફોකස් කරන්න end 2022 වලට තව SWOT එකක් හැදෙනවා අරකට against. ඒ SWOT එක ඇතුලේ strengths තවත් strengthen වෙන්න ඕන. අලුත් strength මේකට ඇතුල් වෙන්න ඕන. weaknesses list එක අඩු වෙන්න ඕන. දුර්වලකම් පුළුවන් තරම් අඩු කරගන්න.
මේ අවුරුද්ද අවසන් වෙනකොට opportunity ඇති අනිත් එළිය ඩිවිෂන් වල ඇති ඩිවිෂන් වලින් එළිය මිනිස්ට්‍රියෙන් එළිය opportunity ඇති ඒ ටික කොහොමද grasp කරගන්න කියලා හිතන්න. ඕන තරම් opportunity ඇති අපි මේක ශක්තිමත් කරගන්න. ඊළඟට threats identify කරන්න interdivisional threats තියනවාද? ඊළඟට එළිය threats තියනවාද? ඕ ටික හරියට identify කරගෙන ඕවා කොහොමද overcome කරන්න කියලා දෙවැනි shot එකේ ලෑස්ති කරගන්න ඒක පෙන්නන්න. එහෙම කරලා මෙන්න මේ විදිහට strategy plan එක හැදෙන්න. actions තියෙනවා ඒකේ objective achieve වෙනවා objective achieve වුණාම goals achieve වෙනවා ඊළඟට mission එක achieve වෙනවා ඊට පස්සේ අපි vision එකට යනවා. මට vision mission අයින් කරන්න ඔයගොල්ලන්ගේ division එකට goals ටිකක් අදා ගන්න දිගු කාලීන අරමුණු ටිකක් කෙටි කාලීන අරමුණු ටිකක් objectives හදා ගන්න ඒ ටික achieve කරන්න actions identify කරන්න. මේ තියෙන elements ටික පාවිච්චි කරලා ඒව ගැන එච්චර හිතන්න ඕනේ නැහැ. ඊළඟට plan එක හදාන්න අඩුම තරමේ 3W achieve කරන්න මේ ටික ඔක්කොම achieve නොකරට කාන්නේ what when who කියන ටික achieve කරන්න. how when where කියන එක උතෙන්ට එන්නේ එච්චර හිතන්න එපා. what when who කියන තුන දාලා තමන්ගේ ඩිවිෂන් එකේ plan එක හදාන්න. සමහරුන්ට මේක Microsoft project දාලා කරන්න පුළුවන් වෙයි. එච්චර දුරට යන්න එපා. මොකද කාටවත් තේරෙන්න Excel sheet එකේ කරා. මම දෙන්නම් template එක මෙතනින් මේක base කරගෙන හදමු division එකේ plan එක. අර තියෙන vision mission goal objective actions වලට යන්න පුළුවන් නැත්නම් actions වලින් objective goals and vision වලට යන්න පුළුවන්. key results area එක බලන්න. ඕගොල්ලන්ගේ division එකේ මොකද්ද results area එක කියලා හිතන්න. එක එක division වලට තියෙනවා task එකක් ඒකේ key results මේක define කරන්න බැරි නම් ඒ division එක තියවිලා වැඩක් නැහැ වහන්න වෙනවා. මොකද Taman දන්නේ නැත්නම් Tamanගේ වාපසාරිය key results area එක ඒ division එක තියවිලා වැඩක් නැහැ. ඒක define කරගන්න. ඊළඟට activity එක ලියන්න. series of activities ප්‍රමුඛතා පදනම් මත ලියන්න මම ප්‍රයොරිටි කරන හැටි කියලා දෙන්නම්. ඊළඟට expected outcome එක output එක කොහොමදත් මේකේ ලියවෙනවා. ඕනනම් output කියලා දාලා outcome එකකුත් දාන. මේ outcome එක අද achieve වෙන්නේ නැහැ. ඒක ලබන අවුරුද්දේ හෝ ඊට පස්සේ. performance indicator එකක් කොහොමද මැනගන්නේ මේ outcome එක? නැත්නම් අර කියන activity එකේ result එක මැනගන්නේ කොහොමද කියලා ඔයාලා ලියන්න. මේක ටිකක් අපහසු කාර්යයක් හැබැයි පහසුයි එකතු වෙලා වැඩ කරොත්. මම ඕනනම් division එකෙන් division එකට පොඩි මේ සාකච්ඡා ටිකකුත් දෙන්න. හැබැයි ඊට වඩා කැමති මම ඔයාලම මේක ස්වාධීනව එකතු වෙලා කරනවා නම් අපි validate කරමු මේක දාලා පස්සේ හදාගමු. ඒක තමයි කරන්නේ. ඊළඟට ක්වාටර් 3ටයි 4ටයි විතරයි හදාන්න තියෙන්නේ දැන්. ටාගට් ටික දාන්න responsibility එක නමම ලියන්න. මේක කරන්නේ අහවලා division එකේ. ඊළඟට collaboration එකක් ඕනනම් තවත් කෙනෙක්ගේ ගන්න පුළුවන්. තවත් division එකක collaboration එකක් ඕනනම් ඒක නම් කරන්න. කරලා ඔක ඉක්මනට අපි හදමු. priority කරන්නේ ප්‍රමුඛතාව දෙන්නේ important plus urgent non priority. වැදගත් සහ ඉක්මනට කරන්න ඕනේවා තමයි priority දෙන්නේ. ලෝකෙ කොහෙත් එහෙමයි. priority define වෙන්නේ එහෙමයි. මේ තියෙන්නේ tools ටික do now do later not critical critical කියන එක ඇතුලේ දාන්න. crucial and do now නම් ඒක priority කරන්න. crucial but do later පාලට ගන්න. not crucial but do now ඒක මැද තියන්න. uncategorized delay ඕනේ මේවා delay වුණාට කමක් නැත්තම් යටින් තියලා පෙළ ගස්ස ගන්න. කරලා අපි උදේ මං අතිරේක ලේකම්තුමත් එක්ක කතා වුණා. මේකේ best plan එකට අපි කුසලානයක් දෙනවා. හොඳම plan. හැබැයි implementation වලට වෙනම කුසලානයක් පස්සේ හැදෙනවා.
ප්ලෑන් තියෙනවා ලස්සනයි සුන්දරයි හැබැයි පොළොවේ පැලවෙන්නේ නැහැ. පැල කරන්න ඕනේ අපිමයි. මුලින්ම හොඳම ප්ලෑන් එකට ඩිවිෂන් එකේ අපි පොඩි කම්පිටිෂන් එකක් තියලා the best ප්ලෑන් එක වෝට් කරනවා. අපි මෙහෙම යමුද මන් දන්න මේ මගේ අදහස මම මේ කිව්වේ මේවා අපි ප්‍රායෝගික කරපු තැන් තියෙනවා. එකට වැඩ කරලා අපි මේ ජයග්‍රහණත්පත් කරගත්තු තැන් තියෙනවා. රාජ්‍ය සේවයේ අලුත් විදියකට හිතන්න ඕන අපි පරණ සාම්ප්‍රදායික ක්‍රමයට හිතන්න එපා. මේකත් මහා තරංගයක් තියෙන දැන් රාජ්‍ය සේවයේ ඉතිරි වෙන කොටසට ලොකු තරංගයක් යනවා ගොඩක් අය දාලා සහ විශ්‍රාම ගන්නනු 60න් මං හිතන්නේ ලක්ෂ ගණනාවක් එතනිනුත් අහිමි වෙනවා. එහෙමනම් අපි Ministry of Water Supply කියන්නේ කණ්ඩායමක් ටීම් එකක්. ඒ ටීම් එකේ පාර්ශ්වකරුවෝ කොටස්කරුවෝ සහ මේ මෙම්බර්ස්ලා අපි ඔක්කොම අපි එකතු වුණොත් මේක අනිත් සියලු අමාත්‍යාංශ වලට ආදර්ශයක් දෙන අමාත්‍යාංශයක් බවට පත් කරන්න පුළුවන්. ඒ වැඩේට එකතු වෙමු. රිසෝසස් ඔක්කොම තිබිලා නෙවෙයි මේ රටවල් හැදිලා තියෙන්නේ. මිනිස්සු දියුණු වෙලා තියෙන්නේ. උදාහරණයක් විදිහට අපි හැමදාම කියන්නේ ජපානයේ මොනවත් භෞතික සම්පත් තිබිලා නෙවෙයි මේ මානව සම්පත නැත්තම් හියුමන් කැපිටල් ඩෙවලොප් කරලා තමයි හදලා. එහෙ වුණා නම් අපිට ඇයි බැරි? මේක අපි ප්‍රමාද වෙලා හරි මේක තේරුම් අරගෙන අපි ඔළුවට දාගමු අපි කොහොම හරි මේ රාජ්‍ය සේවය උඩට උස්සලා තියනවා කියලා පටන් ගමු අපි මෙතනින්. මම මගේ ඇතුළාන්තයෙන් හිතනවා මම මේක කළ යුතු දෙයක්. හැබැයි මේ ආරම්භය විතරයි තව බොහෝ දේවල් ඉස්සරහට කරන්න තියෙනවා ඔයාලත් එක්ක. කොහොම සුති සියලු දෙනාටම ඔයාලා අපි ඔක්කොම එක මිටියට එක පොකුරට රොද බැඳගෙන වැඩ කරොත් අපිට මේක ගොඩ දා ගන්න පුළුවන්. අපි වැඩ කරලා පෙන්නුවොත් මුළු රටම ගොඩයයි. එහෙම තැනකට යන්න අදිෂ්ඨාන කරගමු. එහෙනම් ඔබ සියලු දෙනාටම බොහොම පැහැපර අනාගතයක් ප්‍රාර්ථනා කරලා මම නවතිනවා. ස්තුතියි.